සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, අප කොයි කාගේ ජීවිතවල පින්වතුනේ තිබිය යුතුම දක්ෂතාවයක් අතහැරීම. අත්හරින්න දක්ෂ වෙන්න ඕන. ජීවිතේ ගොඩාක් දේවල් තියෙනවා අත්හල යුතු. ඒ දේවල් අත්හරින්න දක්ෂ උනේ නැත්තම් ඒ නිසාම ගොඩාක් ජීවිතේ ප්‍රශ්න උපදිනවා. ඒ නිසා මේ ජීවිතය තුළ අත්හල යුතු යම්තාක් දේ තියෙනවද? ඒ දේ ඉතා පහසුවෙන් අත්හරින්න පුළුවන් ජීවිතය අපි හදාගෙන තියෙන්න ඕන. අද මේ ජාතක පුවත් වලින් අපි ශ්‍රවණය කරන්නේ ඒ අත්හැරීම ගැන. අද මේ දේශනාවට දායකත්වයෙන් දරනු ලබන්නේ හංවැල්ල බොරළුගොඩ මාවල්ගම ප්‍රදේශයේ පදිංචිව සිට අවුරුදු 62ක් ආයු වළඳා 2021 ජනවාරි මාසයේ 11 වන දින මිය පරලෝ යන්ට යෙදුණා වූ පින්වත් HP ශ්‍රියා රංජනී මෑණියන්ගේ වර්ෂ පූර්ණය නිමිති කරගෙන ඒ මෑණියන්ගේ පරලෝ ජීවිතයට පින්පෙත් අනුමෝදනා පිණිස මිය ගියපු මෑණියන්ගේ ස්වාමි පුරුෂයාත් දූදරු පිරිසත් විසිනුයි අද ධර්ම දානය සිද්ධ කරන්නේ. පින්වතුනි, ජීවිතයක අත්හැරීම කියන දේ අනිවාර්යයෙන්ම උමනා කරන දෙයක්. මොකද ජීවිතය ගත කරනකොට අපිට අත්හල යුතු බොහෝ දේ තියෙනවා. ඒ දේවල් අපිට අත්හැර ගන්න බැරි වුණොත් අත්හැර ගැනීමට බැරිවීම නිසා හටගන්න ප්‍රශ්නත් බොහෝමයක් තියෙනවා. අද මේ ජාතක ප්‍රවෘත්තීන් ඉගෙන ගන්නකොට පින්වතුන්ලාට මේ කාරණේ හොඳට පැහැදිලි වේවි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැන්නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ ඒ සැවැන්නුවර එක්තරා පවුලකට මහාමාරිය කියන දරුණු රෝගය වැළඳුණා. ඒ පවුලේ එක්කෙනාට මේ මහාමාරිය කියන රෝගය වැළඳෙනකොට දෙමව්පියෝ දෙන්න තමන්ගේ පුතාට කතා කරලා කිව්වා. තරුණ පුතෙක් හිටියා. ඒ පුතාට කතා කරලා කිව්වා, ආදර පුතේ, මේ මහාමාරිය කියලා කියන්නේ බොහෝම දරුණු එකක්. බොහෝම භයානක එකක්. අපේ මේ පවුලේ උදවියට වැළඳිලා මේක කෙලවරක් වෙන්නේ නැති වෙයි පුතේ. මේක බොහෝම තදයට පැතිරෙන්න පුළුවන්. භයංකාර රෝගයක්. ඒ නිසා අපේ පුතා දැන් අපිව අත්හැරලා දාලා යන්න. දැන් අපිවවත් මේ දේපලවත් පුතේ අල්ලන් ඉන්න එපා. අපි අපේ දේපල අසවල් තැන්වල පුතේ නිදන් කරනවා. මේ මහාමාරී රෝගී මේ ප්‍රදේශයෙන් බැහැර වුණා කියලා ආරංචි වුණාම පුතා ආයෙ එන්න. ඒ එනකොට අපි ජීවත් වුණොත් එහෙමයි. නැත්තම් පුතා ඉතින් සතුටින් ජීවත් වෙන්න කිව්වා. එතකොට මේ පුතා දුකසේ වුණත් ගොඩාක් දුකයි. නමුත් දෙමාපියෝ දෙන්නාටම
මහා මාරිය රෝගී වැළඳිලා. ඒ නිවසේ හිටපු සේවක පිරිසටත් මහා මාරිය රෝගී වැළඳිලා. ඥාති සමූහයටත් ඒ රෝගී වැළඳිලා. මෙයා විතරයි යාන්තම් බේරිලා හිටියේ. මෙයාටත් වැළඳෙන්න කලින් මෙයා අත්හැරලා දාලා ගියා. ඒක හරි අමාරු වුණත් ඔහු කළා. ඊට පස්සේ ඔන්න මේ පුත්‍රයා කාලෙකට පස්සේ වෙනත් ප්‍රදේශයක පිටිසර පළාතකට ගිහිල්ලා කාලයක් ජීවත් වෙලා කාලෙකට පස්සේ ආයමත් වතාවක් හීන්සීරුවේ තමන් ජීවත් වෙච්ච ප්‍රදේශය ගැන සෝදිසියෙන් ඉඳලා දැන් මහා මාරිය ඉවරයි කියලා දැනගත්තාම පැමිණුණා. පැමිණෙද්දී දෙමව්පියෝ ඥාති සමූහය ඔක්කොම මිය ගිහිල්ලා අර තමන්ගේ සිටු මන්දිරේ පාළුවට ගිහින් තිබුණා. මේ පුත්‍රයා යලිත් වතාවක් සිටු මන්දිරේ පිළිසකර කරවලා තමන්ගේ දෙමව්පියෝ කියපු තැන් වලින් රහසේ හංගලා තිබුණු නිදහන් ටික ගොඩට ගත්තා. ගොඩට අරගෙන ඊට පස්සේ බොහෝම හොඳට තමන්ගේ ජීවිතේ පිළිවෙලකට ගත කරන්න කල්පනා කළා. කසාදෙකුත් බැඳගෙන සතුටින් වාසය කරන්න පටන් ගත්තා. දවසක් මේ තරුණයා ගිතෙල් මීපැණි වස්ත්‍ර ආදී අරගෙන භාග්‍යතුන් වහන්සේව බැහැ දැකීම පිණිස සැවැන්නුවර ජේතවනාරාමයට ආවා. ඒ ආපු වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දැකලා වන්දනා කරලා භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ වාඩි වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ තරුණයාගෙන් අහනවා, පින්වත් තරුණය, ඔබේ පවුලට මහා කරදරයක් වුණානේ. අපට ආරංචි වුණා. ඔබේ මුළු පවුලම ඒ මහා කරදරේ නිසා වියෝවට පත් වුණා කියලත් අපිට ආරංචි වුණා. ඔබ ඒ රෝගයෙන් තමන්ගේ ජීවිතේ බේරගත්තා කිව්වා. එතකොට මේ තරුණයා කියනවා, අනේ ස්වාමීනි, ඒ වෙලාවේ මගේ දෙමව්පියන්ගේ වචනේ අහපු නිසා දෙමව්පියන්ගේ වචනට කටයුතු කරලා තමයි ස්වාමීනි මම බේරුනේ. නැත්තම් බොහෝම දරුණු විදිහට මගේ ජීවිතෙත් ඒ රෝගයට ගොදුරු වෙන්න තිබුණා. ගොදුරු වෙලා මාත් මේ ජීවිතය අවසන් කරන්න තිබුණා. නමුත් දෙමව්පියෝ දෙන්න ඒ වෙලාවේ කිව්වා, පුතේ මේ වෙලාවේ උඹ අපේ ළඟ හිටියාට ඇති වැඩක් නෑ, අපිව අත්හැරපන්. ඊළඟට මේ දේපල සම්පත් ගැන ඔබ එහෙම බයක් කාර්යයක් ගන්නත් එපා, මේවා නැති වෙයි කියලා. ඒවට වඩා වටිනවා ජීවිතේ නිසා අතහැරලා ඵලයන්. මේ උවදුරු ඉවරෙච්ච කාලෙක වරින් කියලා මගේ දෙමව්පියෝ තමයි මට උපදෙස් දුන්නේ. ස්වාමීනි මං ඒ උපදෙස් ප්‍රකාරවම වැඩ කළා. ඉතින් ස්වාමීනි ඒ නිසා තමයි අද මම මේ බේරිලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා, හරි ග්‍රහපතිය, එහෙම අවස්ථානුකූලව තමන්ගේ අවදානම අනතුරු තෝරාගෙන කෙනෙක් කටයුතු කරන්න දක්ෂ වෙනවා නම් ඒකෙන් එයාට ජීවිතේ බේරගන්න පුළුවන් වෙනවාමයි. ජීවිත අනතුරු වලින් බේරෙන්න කැමති කෙනා කල්ැතුවම හොඳට සලකලා බලලා අවස්ථානුකූලව වැඩ කරන්න ඕන. ඒ වැඩ කරන කෙනාට ජීවිතේ බේරා ගන්න අවස්ථාව ලැබෙනවා. ඔබත් බේරුනේ එහෙම කටයුතු කරපු නිසා. තරුණය, මේ දැන් විතරක් නෙවෙයි, ඉස්සරත් එහෙම තමයි. Taman ජීවත් වෙන තැන බයක් විපතක් ඇති වුණ අවස්ථාවේ Taman සිටපු තැනට ආලේ අත්හැරලා Taman සිටපු තැන අතහැරලා ගියපු අය තමයි බේරුනේ. Taman ඉන්න තැනට අනතුරක්, Tamanගේ ජීවිතේට නස්පැත්තියක්, මේ ප්‍රදේශයට භයානක අනතුරක් එනවා කියලා කල්ැතුව අඳුන ගන්නකොට තමන්ගේ ජීවිතේ බේරගන්න ඕන කියලා ගියපු අය තමයි අවසානයේ තමන්ගේ ජීවිතයට යහපත සලසා ගත්තේ. ඇතම් කෙනෙකුට එහෙම බැරුව ගියා. අත්හරින්න දක්ෂ වුණේ නැහැ. අත්හරින්න දක්ෂ නොවීම නිසාම තරුණය ඒ අයට නිර්පරාදී තමන්ගේ ජීවිතේ වනසා ගන්න සිද්ධ වුණා. එතකොට මේ තරුණයා, දැන් මේ තරුණයාගේ ජීවිතේ තමන් බොහොම දුකසේ නමුත් කරලා තියෙන්නේ හරි එකක්මයි කියලා තේරුණාට පස්සේ මේ තරුණයාට ලොකු සතුටක් ඇති වුණා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පවා ඒක වර්ණනා කළානේ. එතකොට මේ තරුණයා භාග්‍යතුන් වහන්සේගෙන් බොහොම සතුටින් ඉල්ලා සිටිනවා, අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේ ජීවිතේ මේ හැම දෙයකටම තියෙන ආසාවල් අත්හැරපු නිසා
මට සැලසිච්ච යහපත මට පේනවා ප්‍රකටයි. ඒ වුණාට ස්වාමීනි ඔය අතීත පුවත සම්බුදු නුවණින් දකින අතීත ප්‍රවෘත්තිය අපිට තේරෙන්නේ නැහනේ. ස්වාමීනි අප කෙරෙහි අනුකම්පාවෙන් තථාගතයන් වහන්සේ ඒ අතීත ප්‍රවෘත්තිය ගෙනහැර දක්වන සේක්වා. ආන් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ ජාතක පුවත වදාළේ මේ ජාතක කතාවේ නම කච්චප ජාතකය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගොඩාක් ඉස්සර කාලේ බරණැස්පුරේ බ්‍රහ්මදත්ත නමින් මහා රජෙක් රාජ්‍ය විචාරමින් හිටියා. ওই කාලේ අපේ මහා බෝධිසත්වයෝ කුඹල්කරුවෙක්. මේ කුඹල්කරුවා අඹදරුවන් රකිමින් වළංකාර්මාන්තයේ යෙදිලා තමයි තමන්ගේ ජීවිතය ගත කළේ. ඒ කාලේ පින්වතුනේ බරණැස ගංගා මහා නදිය සමග ඒකාබද්ධ වෙලා එක්තරා මහා විලක් තිබුණා. ගංගා නදියත් එක්කම පැත්තකට වෙන්න මහා විලක් පිහිටලා තිබුණා. එතකොට වර්ෂා කාලේ ආවාට පස්සේ මේ ගංගා නදිය යාබද තියෙන විලයි නදියේ වතුරයි දෙකම එකට වෙනවා. වතුර වැඩි වෙනවනේ මේ වර්ෂාව නිසා. වතුර වැඩි වුණාට පස්සේ මේ දෙකම එකක් වෙනවා. ඒ දෙකම එකක් වෙච්චි කාලේට අර ගංගාවේ ඉන්න සත්තුත් මේ විලට එනවා. ඊළඟට ওই විලේ ඉන්න සත්තුන්ටත් ගඟට ය아가න්න පුළුවන් වෙනවා. ඉතින් ඔහොම එක කාලයක් පැමිණුණා. දැන් ගඟයි විලයි දෙකම එකයි. එතකොට මේ විදිහට කාලය ගත වෙනකොට එතකොට මේ ගඟේ ඉන්න සත්තු අර විලට පැමිණිලා විලේ හිටපු සත්තුන්ට ආරංචියක් කිව්වා මෙන්න මෙහෙම. එන වසරේ මහා නියගයක් එනවා. ඒ නිසා ගංගාවයි විලයි ඒකාබද්ධ වෙලා තියෙන මේ කාලේ අපි ඔක්කොමලා ගංගාවට යමු. මොකද ගංගාවේ වතුර ඩිංගිත්තක් හරි ඉතුරු වෙනවා. හැබැයි මේ විල වැඩි කල් තියන්නේ මේක හිඳෙනවා. මේක හිඳුනොත් අපේ ජීවිතේ සෑහෙන අනතුරකටපත් වෙනවා. ඊළඟට අපිට එහා පැත්තට ය아가න්නත් බැරුව යනවා. ඒ නිසා මේ වෙලාවේ කරන්න සුදුසුම වැඩේ තමයි අපි ඉක්මන් කරලා මේ අපේ ජීවත් වෙන විල අත්හැරලා ගඟට යා යුතුයි. ගඟේ හිටපු සත්තුන්ගෙන් මේ ආරංචිය දැනගෙන දැන් විලේ ඉන්න සත්තු තීරණය කළා ගඟට ගිහිල්ලා තමන්ගේ පණ බේර ගන්න. එහෙම මේ සත්තු ටික කතා වෙනකොට මෙතන හිටියා එක ඉබ්බෙක්. මේ ඉබ්බට ඒ අදහසට එකඟ වෙන්න බැරුව ගියා. මේ ඉබ්බා කියලා තියෙනවා මෙහෙම. අනේ මං කොහොමයි මේ තැන දාලා යන්නේ? මං උපන්නෙත් මේ විලේ. මං ලොකු මහත් උනේත් මේ විලේ. මගේ ඥාති සමූහයත් එක්ක සතුටින් ජීවත් වුනේත් මම මේ විලේ. මේක තමයි මව්පියන්ගෙන් මට ලැබිච්ච වාසස්ථානේ. එහෙව් එකේ මට මේ හිතිච්ච වෙලාවට මේක දාලා යන්න බෑ. මේකෙම ඉන්නවා කිව්වා. අනික් සත්තු ටික තීරණය කළා අනතුර එන්නට පෙර මේ විල අත්හැර යා යුතුයි. ඉබ්බා විතරක් තීරණය කළා නෑ මොන නැස්පැතියාවත් මම මේක නම් අත්හරින්නේ නෑ. ඉබ්බට තිබ්බේ නෑ අත්හැරීම. අනිත් සත්තු අත්හැරලා දාලා ගියා. ඔන්න මේ සත්තු කියපු ආරංචි අනුවම මහා පෑවිල්ලක් ආවා. පෑවිල්ලට පින්වතුනි වතුර හිඳුණා. විලේ වතුර හොඳටම හිඳිලා අන්තිමේ විලේ මැට්ට විතරයි ඉතුරුනේ අර තෙතේ මැටි ගතිය. ඒත් මේ ඉබ්බාට අත්හැරලා දාලා යන්න හිතෙන්නේ. අර මැටි අස්සට රිංගලා ගුලි වෙලා හිටිය සීතල මැට්ටි. අනිත් සතු ටික බේරුණා. දැන් මේ ඉබ්බාට තමන්ගේ ජීවිතයට අනතුරක් බව තේරෙනවා. නමුත් මේ ඉබ්බගේ හිත මෙතන අතහරින්නේම නෑ. ඉතින් අපේ මහා බෝධිසත්වයෝ ඒ කාලේ මේ මැටි භාජන තැනීම පිණිස මැටි කොටාගෙන යන්ට මහා උදැල්ලකුත් අරගෙන ඔය විලට එනවා. ඒ ඇවිදිල්ලා මේ මැටි කොටන මහා උදැල්ල අරගෙන ඒ උදැල්ලෙන් ගසගසා මැටි කුට්ටි පෙරල උඩට ගත්තා. ඉතින් මෙහෙම ගන්නකොට එක පාර උදළු පාරක් වැදුනා අර ඉබ්බාගේ ඉබි කට්ට උඩ.
කට්ට උද වැඩිච්ච ගමන් දැන් සාමාන්‍යයෙන් සැරට ගහනවනේ උදළු පාර. සම්පූර්ණ ඉබ්බා කට්ට දෙබෑ වෙලා ගියා. ඉබ්බගේ ශරීරයේ වැදුනා මේ උදළු පාර. ඉතින් මේ ඉබ්බා බොහෝම වේදනාවෙන් කෙඳිරි ගගා දඟල අයියෝ මට මේ විපත්ති උනේ මට මේ හිටපු තැනට ආලේ අත්හැර ගන්න බැරි වීම හින්දායි කියලා වැළපීගෙන කෙඳිරි ගාගෙන මිය පරලෝ ගියා. ඒ මිය පරලෝ යන වෙලාවේ ඉබ්බා කියපු දේ ඉබ්බාට හිතිච්චි දේ ඉබ්බා විලාපතීතිය මොකද්ද කිව්වේ කියන කාරණේ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්බුදු නුවණින් දැකලා මෙන්න මේ විදිහට වදාලා. මං උපන්න තැනත් මෙතන ඇති දැඩි උන තැනත් මෙතන මට යන්නට බෑ කියලයි මැටි ගොඩේම රිංගුවේ. අබල දුබල වී සිටි විට ඒ මැට්ටම මා නැසුවා. කුඹල්කරුව මං කියන මේ වචනය අසපන්නේ. ගමක වුණත් කමෙක් නැතේ කැලේ වුණත් කමෙක් නැතේ සැපසේ ඉන්නට පුළුවන් තැනක් සොයා ඵල යන්නේ. මා උපන්න වැඩුණ තැනය එනිසා අත් හරිනු බැරිය කියා එතන ඉන්ට ගොහින් මා ලෙස වෙනසෙන්ට පවුන් ඕක තමයි කියනවා එදා ඒ ඉබ්බා කෙඳිරි ගගා කිව්වේ කියලා මැරිලා ගියා. ඉතින් මහා බෝධිසත්වයන් වහන්සේ මේ ඉබ්බාට වෙච්ච නස්පැත්තිය දැකලා බොහෝම දුකටපත් වුණා. බෝධිසත්වෝ තේරුම් ගත්තා මේ ඉබ්බා වෙනසුනේම මේ ඉබ්බට අතහැර ගන්න බැරි වීම නිසා. පස්සේ ඒ ඉබ්බාගේ මලකඳ පෙන්න බෝධිසත්වයෝ එදා ඒ බරණැස්පුරේ හිටපු මහා ජනකායට එතනදී කරුණු පැහැදිලි කළා කියනවා. මේ බලාපල්ලා මේ ඉබ්බෙක් කරගත්ත නස්පැත්තිය මෙහෙම කතා කළා. තමුන්ගේ ජීවිතේ අත්හරින්ට අවස්ථාව වෙනකොට අත්හැර ගන්නට අදක්ෂ වෙලා තමයි මේ ඉබ්බා ඔක්කොම කරගත්තේ. අපේ ජීවිතවලත් අත්හරින්ට අවස්ථා එනවා. ඒ වෙලාවට අත්හරින්න දක්ෂ වෙන්න ඕන. දැන් බලන්න පින්වතුනි මේ ජීවිතේ ගත කරලා ගත කරන ජීවිතේ යම් දවසක අපිට අවසන් මොහොතට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ අවසාන මොහොතට මුහුණ දෙනකොට ගොඩාක් දේ අතහරින්න සිද්ධ වෙනවා. අපි අපේ ජීවිතේ ජීවත් වෙන කාලේ ඇසුරු කරපු අයව අතහරින්න සිද්ධ වෙනවා. අපේ යාළු මිත්‍රයෝ හිතවතුන් හැමෝම අතහරින්න සිද්ධ වෙනවා. හොරතලුන් අතහරින්න සිද්ධ වෙනවා. අතහරින්නේ නැතුව අපි අල්ලාගෙන හිටියොත් එතන ප්‍රශ්නයක්මයි. අතහරින්නේ නැතුව අල්ලාගෙන ඉන්න තැන ප්‍රශ්නයක්මයි. දැන් බලන්න සමහරවිට ආදරේ කරපු අය ඒ ආදර බන්ධනේ හිතේ තියාගෙන මැරිලා පස්සේ පෙරේතයෝ භූතයෝ වෙලා එනවනේ. ඇඟවල වලට දිෂ්ටි විදිහට වැහෙනවනේ. අතහැර ගන්න බැරි වෙලා. ඊළඟට අජීවී වස්තු වලට බැඳෙනවා. ඉඩකඩම් දේපොළ සම්පත් වලට ඕන්න බැඳෙනවා. බැඳිලා අත්හැර ගන්න බැරුව මැරෙනවා. අත්හැර ගන්න බැරුව මැරුණාට පස්සේ මෙන්න බහිරවයෝ වෙලා. මේන්න එහෙම නැත්තම් ගෙදරම පදිංචියට ඇවිල්ලා පෙරේතෙක් භූතෙක් වෙලා. කොතරම් මෙහෙම සිද්ධි තියෙනවද? අතහැර ගන්න බැරි වීමේ අදක්ෂකම. ඊළඟට තමන්ගේ ජීවිතවල තියෙනවා පින්වතුනි කෝන්තර. එක එක කෝන්තර හට ගන්නවනේ. ජීවිතේ ගත කරනකොට එක එක ප්‍රශ්න හට ගන්නවා. දක්ෂ වෙන්න ඕන ඉක්මනට අතහැරලා දාන්න. කෝන්තර නම් කොහොමද හිතේ තියාගෙන ඉන්න එපා. ඇතැම්ම මේ කෝන්තර අල්ලාගෙන ඉන්නවා මං ಜಾති එනවා මම මේක අතාරින්නේ නැහැ කියලා. කෝන්තර කියලා කියන්නේ බොහොම අයහපත් ඒවා. අහවල්ලු මට මෙහෙම කිව්වා, අහවල්ලු මට මෙහෙම කළා, මං ඕක අතාරින්නේ. කවදාවත් අල්ලගන්න හොඳ නැහැ. අල්ලගත්තොත් එතන දුකක්ම වේදනාවක්ම ඉතුරු වෙනවා වෙන මොකුත් නැහැ. අල්ලගන්න තැන දුකමයි තියෙන්නේ. ඒ නිසා ඒ වගේ කෝන්තරාදියත් අතහරින්න ඕන. අපි යමකට ප්‍රිය වෙනවා නම් ඒ ප්‍රිය දේ සම්බන්ධයෙන් පින්වතුනි හැමදේම හිතක් තියාගන්න ඕන. හැම වෙලේම මේක අතහරින්න වෙන එක. අපි යම් දෙයකට ප්‍රිය වෙනකොට හැමතිස්සෙම හිත පිහිටවන්නේ ඒකේ නම මේ ප්‍රිය දේ මට අත්හරින්න වෙනවාමයි. එහෙම අත්හරින්න දක්ෂ වෙන්න ඕන. ඊළඟ එක තමයි තමන්ගේ පුරුදුත් අත්හරින්න දක්ෂ වෙන්න ඕන.
තමන්ගේ යම් පුරුදු තියෙන්න පුළුවන් තමන්ට අයහපත පිණිස පවතින. මේක මට අයහපත පිණිස පවතින පුරුද්දක් කියලා දැනගත්ත ගමන් නුවණැත්තෙක්ගේ වචනයකින් ඉක්මන් කරලා අතහරින්න දක්ෂ වෙන්න ඕන. ඒ අතහරින්න දක්ෂකම තිබ්බුණොත් එයාමයි දිනන්නේ, එයාමයි. අනිත් කෙනාගේ ජීවිතේ වෙනසෙනවාමයි. දැන් බලන්න මේ ඉබ්බාට වෙච්චි නස්පෙත්තිය අවසානයේ ඒ ඉබ්බා අර අනිත් සත්තු තලයේ සන්තෝෂෙන් ජීවත් වෙන්න තිබ්බ අවස්ථාව ඔක්කොම අහිමි කරගත්තා. උදළු පාරක් කාලා කට්ට දෙබෑ කරගෙන ශරීරෙත් තුවාල කරගෙන කිඳිරි ගාලා මැරිලා ගියා. බෝධිසත්වයෝ එදා තමන්ගේ ගමේ පිරිසට මේ අවවාදය කළා අත්හරින්න දක්ෂ වෙයලා. අල්ලාගෙන ඉන්න නම් එපා. අල්ල ගැනීම කියලා කියන්නේ දුකක්මයි කියලා. එතකොට ගමේ මිනිසුන්ගේ මේක නගරේ මිනිසුන්ට ආරංචි වුණා මේ බෝධිසත්වයෝ මෙහෙම කිව්වාය කියලා. නගරේ මිනිස්සු මේක රජුරවන්ට දැනුවත් කළා. අවසානයේ රජුරුව බෝධිසත්වයන්ව රජවාසලට කැඳවලා බෝධිසත්වයෝ ලව්වා රටේ පිරිසට මේ අවවාදය ලබා දුන්නා කියනවා. එදා බෝධිසත්වයෝ ඒ ලබා දීපු අවවාදය අවුරුදු 700ක් පුරාවට නොනැසී පැවතිලා තිනවා. අතහැරපල්ලා කියන අවවාදය. අතහරින්න දක්ෂ වෙයල්ලා කියන අවවාදය. පින්වතුනි අපට එක අවස්ථාවක හමු වුණා එක වයසක ආච්චි අම්මා කෙනෙක්. ඒ ආච්චි අම්මා ඒ වෙනකොටත් විවාහ දීවියකට පත් වෙලා නැහැ. ඇයට විවාහ දීවියකට පත් වෙන්න දෙන්නේ නැහැ මල යක්ෂයෙක් ඉන්නවා ළඟ. ඒ මල යක්ෂයා කිසිම ආකාරයකින් වෙනත් පුරුෂයෙකුට ඇයව විවාහ කරගන්න දෙන්නේ නැහැ. දිෂ්ටිය වැහිච්ච වෙලාවක මේ මල යක්ෂයා තමන්ගේ කතාව කියලා තියෙනවා. ආත්ම භාව දෙකකට පෙර ස්වාමි පුරුෂයා දෙන්න එකට ආදරින් ජීවිතය ගත කළා. නමුත් දෙන්නගේ කර්මපත වෙනස් වුණා. අර කාන්තාව පින් රැස් කරගත්ත නිසා මනුස්ස ලෝකෙට ආවා. ඒ පුරුෂයා ස්වාමි පුරුෂයා පින් රැස් කරගන්න බැරි වෙච්ච නිසා මල පෙරේතෙක් වුණා. ඒ ප්‍රේතයා මේ මනුස්ස දුවගේ ඇඟට එනවා. ළඟට වෙලා බලාගෙන ඉන්නවා. මේ මගේ බිරිඳ මං මගේ බිරිඳ වෙනත් කෙනෙකුට හිමි වෙන්න දෙන්නේ නැහැ කියලා මේ මල පෙරේතයා බලාගෙන ඉන්නවා. මේ කාන්තාව තරුණ වයසේදී විවාහ කර ගන්නට නොඑක් තැන්වලින් මනමාලය ඇවිල්ලා තියෙනවා. ඒ මනමාලය ඇවිල්ලා කතා කරනකොට මොකක් හරි වෙලා ඒ මනමාලයන්ට අනතුරු වෙනවා, අතපය කැඩෙනවා, ලෙඩ වෙනවා. එතකොට අර මගුල් ඔක්කොම කඩාකප්පල් වෙනවා. ඔහොම මේ අම්මට සෑහෙන වයසක් වෙනකන් විවාහ වෙන්න බැරුවම ගියා. ඉතින් ඒ අම්මා බොහෝම වයෝවෘද්ධ වෙනත් අර මලේ පෙරේතයා ඒ ළඟටම වෙලා ඉන්නවා. බලන්න අත්හැර ගන්න බැරි වීමේ මහා ශෝක ගිනි. අතහැර ගන්න බැරි වීම නිසා. ඔය විදිහට සජීවී දේවල් මේ ආදරයෙන් ස්නේහයෙන් අල්ලාගෙන කොයිතරම්නම් ප්‍රශ්න තියෙනවද? ඊළඟට අල්ල ගන්නවා කෝන්තර විදිහට. දැන් කාලි යක්ෂණියගේ පුවත බලන්න. කාලි යක්ෂණියගේ සිද්ධිය ගත්තාම ඒ කාලී කියලා කියන්නේ තවත් කාන්තාවකගේ දරුවෝ කන යක්ෂණියක්. ඒ කාන්තාවට දරු පැටියෙක් ලැබිච්ච ගමන් මේ යක්ෂණීට වරන් තියනවා. ඒ වරමින් ගිහිල්ලා ඒ යක්ෂණී අර දරුවන්ව කනවා. දරු දෙන්නෙක්ම කෑවා. එතකොට ඒ තරුණ මනුස්ස දුව අනේ දැන් හරි වේදනයි. තමන්ගේ දරු පැටියෝ බිල්ලට ගන්නවා මේ යක්ෂණී. පස්සේ මේ දෙමව්පියෝ දෙන්න සෑහෙන කැපකිරීමක් කරලා අර දරුවව රැක ගන්න උත්සාහ කළානේ. තුන්වෙනිට හම්බෙච්ච දරුවව. ඒ දරුවව සෑහෙන කාලයක් රැකගෙන ඉඳලා සාමාන්‍යයෙන් සෙල්ලම් කරන වයසේ ඉන්නකොට දවසක් මේ අම්මාත් එක්ක එකට නාන්න ගියා. ඒ සමීපයේ තිබුණ පොඩි දොළපාරක් ඒකේ නාන්න ගියා. නාන්න ගිහින් ඉද්දී මේ අම්මයි මේ දරුවයි තනි වුණා. නාන්න ඇවිල්ලා හිටපු මිනිස්සු ඔක්කොම නාගෙන ගියා. දැන් එතන පාළුයි. පාළු වෙලාවේ මේ යක්ෂණී ඈතින් එනවා අම්මා දැක්කා.
දැක්ක ගමන් මේ අම්මා දරු පැටියාව උස්සගත්ත දුවගෙන ගියා සෙවන්නුවර ජේතවනාරාමෙටම. ජේතවනාරාමේ මහා කාරුණිකයන් වහන්සේ දහම් දෙසනවා ධම්සභා මණ්ඩපේ බුදුරජාණන් වහන්සේගේ සිරිපායුග අභියස තමන්ගේ දරු පැටියව තිබ්බා. තියලා කිව්වා අනේ ස්වාමීනි මගේ පළවෙනි දරුවාත් යක්ෂණියක් බිල්ලට ගත්තා. දෙවෙනි දරුවාත් බිල්ලට ගත්තා. ස්වාමීනි මගේ මේ තුන්වෙනි දරුවා මේ දරු පැටියාව මම ඔබ වහන්සේට පූජා කරනවා රැකලා දෙන්න කිව්වා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේගේ ඉදිරියට පැමිණෙන්න බැරුව අර යක්ෂණී සැවැන්නුවර ජේතවනාරාමේ දොරටුව ළඟ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ විශේෂ අධිෂ්ඨානයක් කළා ඒ යක්ෂණියට ශාස්ත්‍රෝන් වහන්සේ ළඟට පැමිණෙන්න හැකි වේවා. බුදුරජාණන් වහන්සේ ළඟට යක්ෂණීත් ආවා. එදා ඒ බණ අහන්නට පැමිණලා හිටපු පිරිසට විශේෂ එකක්. භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ යක්ෂණී වාඩි වෙලා ඉන්න මිනිසුන්ට පේනවා. බුදුරජාණන් වහන්සේ ඒ යක්ෂණියටත් අර දරුවා නැති වෙයි කියලා බයේ ඉන්න මනුස්ස දුවටත් ඒ ඈයන්ගේ කතාව කිව්වා. මේ දෙන්නාම ඈත අතීතයේ එකම ස්වාමි පුරුෂයාගේ සමභාර්යාවරු බොහෝම ධනවත් පවුලක. එක කාන්තාවකට දරුඵල තිබුණ අනික් කාන්තාවට දරුඵල නැහැ. දරුඵල නැති කාන්තාව දරුඵල තියෙන කාන්තාවට ඊර්ෂ්‍යා කළා. ඊර්ෂ්‍යා කොට ඒ කාන්තාව ගැබ් ගන්නකොට ගැබ හෙලන බෙහෙත් දෙනවා. මොකක් හරි කෑමක් එක්ක දෙනවා. ඒ කෑම කාපු ගමන් අර අම්මාගේ ගැබ වෙනසී යනවා. මේක අවස්ථා දෙකකදී වුණා. එතකොට තුන්වෙනි වතාවේ ඒ දරුඵල සහිත කාන්තාව ගැබ් ගන්නකොට ඒ කාන්තාවට හිතක් උපන්න මම මේක කාටවත් නොකිය ඉන්න ඕන. කිසිම කෙනෙකුට ස්වාමි පුරුෂයාටවත් ඕනේ. මම මේ දරු ගැබ ආරක්ෂා කරන්න ඕන. ඒතර මේ කාන්තාව මේ සැරේ කිසි කෙනෙකුට මේ කතාව කිව්වේ නෑ. නමුත් නොකිය හිටියට ටික දවසක් යනකොට කුස මෝරලා ශාරීරිය වෙනස් වෙනකොට අර අනික් කාන්තාව දැනගත්තා. මේ සැරේ කියන්නේ නැතුව ඉඳලා. හොඳටම කේන්ති ගියා. කේන්ති ගිහිල්ලා ඒ මොහොතේත් කොහොම හරි කරලා ඇය අනුභව කරන කෑමයකට අර ගැබ හෙලන බෙහෙතක් දැම්මා. දැන් දරුවා මෝරලා නිසා කුසේදී දරුවා මැරුණා. කුසේදී දරුවා මැරිච්ච එක අර අම්මගේ ජීවිතයටත් බලපෑවා. දෙන්නාම මිය දෙනවා. මිය දෙන මොහොතේ ඒ අම්මා මේ කාන්තාව එදා ඒක අල්ලගෙන මැරුණනේ. අල්ලගෙන මැරුණා. සාප කර කර මැරුණා. ජාති ජාතිත් මං ඔබේ පස්සෙන් එනවා. ජාති ජාතිත් ඇවිදින්න මං ඔබේ දරුවන්ව කනවා. ඔබවත් කනවා. කිය මැරුණා. සමහරවිට ඒ ජීවිතේ අනිත් කාන්තාවට හිතෙන්න නැතුව ඇති මොය කතාව කිව්වාට ඌවා කොහේ වෙන්නද කියලා. දැන් අද වුණත් එහෙමනේ සමහරව මෙලොව පරලෝක විශ්වාස කරන්නේ නෑනේ. එතකොට ওই වගේ කතා පුවතක් ගැන එහෙම කියනවා. පරලොව අපිට පේන්නේ සංසාර කතාව අපිට පේන්නේ මේ සංසාර ගමනේ කර්මත් එක්ක යන්න වෙන මේ ගුටි කකා යන්න වෙන ගමන අපිට පේන්නේ ඒක වදාළේ අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ඒ ගැන විශ්වාසයයි ඇති කරගත යුත්තේ. ඒ ගැන විශ්වාසය. එතකොට එදා ඒ ආපු ගමන බලන්න ආත්ම භාවයෙන් ආත්ම භාවයට දෙන්නාට දෙන්නා මාරුවෙන් මාරුවට තම තමන්ගේ දරු පැටව් කා ගන්නවා. තම තමන් වනසා ගන්නවා. ඉවරයක් නැතුව ආවා. ඇවිදින්න තමයි අවසානයේ කාලි යක්ෂණීගේ ඒ ජීවිතේ. ඒ ජීවිතේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච නිසා භාග්‍යතුන් වහන්සේ දහම් අවවාද කළා නහි වේරේන වේරාණි. ඔය විදිහට වෛරය අල්ලගෙන ගිහිල්ලා වෛරයෙන් වෛරේ ගැට ගහිලා කවදාවත් වෛරයක් සංසිඳෙන්නේ නැහැ. අවේරේ නච්ච සම්මන්ති යේස ධම්මෝ සනන්තනෝ. වෛර නොකර ඉඳීමෙන්මයි වෛරයන් සංසිඳී යන්නේ. ඒක තමයි මේ ලෝකේ සනාතන ධර්මය. ඒ නිසා ඕක අත්හරින්න කිව්වා. ඉතින් එදා ඒ ප්‍රශ්නේ විසඳුනේ කාලි යක්ෂණීගේ ඒ කාන්තාවගේ ප්‍රශ්නේ. අතහැරපු නිසා. ඒ හින්දා පින්වතුනි අතහරින්න දක්ෂ වෙන්න ඕන. ඒ වගේ දේවල් ඊළඟට තව අතහරින්න දක්ෂ වෙන්න ඕන. මේ අජීවී වස්තු වලට බැඳෙන බන්ධනේ. මගේ දේපල, මගේ ඉඩකඩම්, මගේ ඇඳුම් කියලා බැඳෙනවනේ.
ඒක අත්හරින්නත් දක්ෂ වෙන්න ඕන. අවසානයේ මගේ කියලා බැඳිලා බාහිරවයෝ ප්‍රේතයෝ කුම්භාණ්ඩයෝ වෙලා තමයි විදවා ඉන්න සිද්ධ වෙන්නේ. ඒක අවස්ථාවක අපට ආරංචි වුණා හරීම ශෝකජනක සිදුවීමක්. ඒක වයසක අම්ම කෙනෙකුට තමන්ගේ පුතා ලොකු පුතා ඒ අම්මා වෙනුවෙන් අලුත් අවුරුද්දට අලුත් ඇඳුමක් අරගෙන ඇවිල්ලා දුන්නා. අලුත් වස්ත්‍රයක්. හොඳ චීතරෙද්දක් ඒ අම්මට ගෙනත් දුන්නා. ඉතින් මේ අම්මා මේ ඇඳුමට හරි ආදරය කළා. මොකද තමන්ගේ පුතා දීපු ඇඳුම. අම්මා කෙනෙක් එහෙම ආස කරනවානේ. ආසාවෙන් මේ අම්මා මේ මගේ ඇඳුමයි කියලා අල්ලගෙන ඉන්නකොට ඔන්නේ අම්මා ඒ ඇඳුම අඳින්නවත් කලින් ඒ අම්මා එදා හවස වතුර එකක් ගේන්න ළිඳට යනකොට ඇදගෙන වැටුණා. ඇදගෙන වැටිලා මේ වයසට ගියපු අම්මලා ඇදගෙන වැටුණාම ඒක හරි භයානකයිනේ. මේ අම්මා ඒකින් උත්පල වුණා. අවසානයේ මේ අම්මට ලෙඩේ උඩුදුවලා තව තවත් ශරීරේ දුර්වල වෙලා එක අංශයක් සම්පූර්ණයෙන්ම ඔහුගේ ශරීරේ පණ නැතුව ගියා. දැන් මේ අම්මා කතා කරන එකක් තව කිසි කෙනෙකුට තේරෙන්නේ නැහැ. දැන් ඇඳේ දාලා ඉන්නවා. එක අංශයකට පණ නැහැ. ඉතින් අම්මගේ ජීවිතේ අවන්තිමයි කියලා දැනගත්තට පස්සේ දුර ඈත ඥාති ඊළඟට මේ විවාහ වෙලා ඈත දුරට ගියපු දරුවෝ මේ අම්මව බලන් ඇවිත් තියෙනවා. ඒ ආපු ගමනේ එක අවස්ථාවක මේ පුංචි මිනිපිරියෙකුත් මේ ආච්චි අම්මව බලන්න ආවා. ওই මිනිපිරි මේ ගෙදර මේ අත දුවනකොට අර ආච්චි අම්මගේ අලුත් වස්ත්‍රය දැක්කා. ආච්චි අම්මා පාවිච්චිවත් කරපු නැති ඒ වස්ත්‍රය දැක්කම මේ මිනිපිරි මේ වස්ත්‍රය ළඟට ගිහිල්ලා ඒ වස්ත්‍රයේ සුවඳ බැලුවා. මේකේ රෙදි සුවඳයි. ඒ රෙදි සුවඳ නිසා මෙයාට ආස හිතුණා අලුත් එක. මෙයා මේ වස්ත්‍රය අරගෙන මෙයාගේ ඇඟ වටේ ඔතා ගත්තා. ඒ ඔතාගෙන තමන්ගේ දෙමව්පියන්ට හැඩ පෙන්වන්නට කියලා අර ආච්චි මෙහෙම ලෙඩ ඇඳේ වැතිරලා ඉන්න තැනට ආවා. ඒ දුවගෙන එනකොට අර අංශයක් පණ නැති ආච්චි අම්මට මේක පේනවා. දැක්ක ගමන් මේ ආච්චි අම්මට මේ වස්ත්‍රය ගැන හිත බැඳුණනේ. මේකී මගේ වස්ත්‍රය ගත්තා. මං මේකීව අතහරින්නේ. මගේ ලොකු පුතා මට ගෙනත් දීපු වස්ත්‍රය මේකී ගත්තා කියලා මේ පුංචි දරුවා ගැන මේ නොදරුවා ගැන ද්වේෂයක් ඇති කරගත්තා. චීත්තෙත් අල්ලගත්තා. ද්වේෂෙත් අල්ලගත්තා. එහෙම්ම මිය පරලෝ ගියා. අවසානයේ ඒ කාන්තාව අර චූටි දුවට දිෂ්ටියක් විදිහට එනවා මල යක්ෂණියක් බවට පත් වෙලා මේ බලන්න අල්ලගත්තාම වෙන අනතුරු. ඔය අනතුරු ගිහි පැවිදි හැමෝටම තියෙනවා. බුද්ධ කාලයේ එක්තරා භික්ෂුවක් අලුත් සිවුරකට හිත බැඳිලා හෙට දවසේ මේ සිවුර අඳිනවා කියලා හිතාගෙන සැතපුණා. රාත්‍රියේ මිය ගියා. අපවත් වෙච්ච භික්ෂුව සිවුරේ කාවා වෙලා උපන්නා. අනතුරුදායකයි මේ සංසාරේ. බොහොම අනතුරුදායකයි අල්ලගත්තොත්. ඒ නිසා අතහරින්නමයි පින්වතුනි දක්ෂ වෙන්න ඕනේ. ගොඩාක් දක්ෂ වෙන්න අතහරින්න. අපිට මේ ජීවිතය ඇතුලේ අපට ලැබුණු ලාභය තමයි සංසාර ගමනක් පුරාවට තියෙන දුර්වලතා අතහරින්නත් අපිට අවස්ථාවක් තියෙනවා. මේ ජීවිතය ඇතුලේ බුදු කෙනෙකුගේ ධර්මයේ අපිට මුණ ගැහිච්ච නිසා මේවා කුසල් මේවා අකුසල් කියලා ඉගෙන ගන්න ලැබුණා. මේවා පින් මේවා පව් කියලා ඉගෙන ගන්න ලැබුණා. මේ තමයි යහපත මේවා අයහපත් කියලා ඉගෙන ගන්න ලැබුණා. මේ ඉගෙන ගන්න ලැබිච්ච අවස්ථාවේ අපි අපේ දුර්වලතා අතාරින්නත් ඕන. අපේ ළඟ තියෙනවා නම් යම් දුර්වලතා අපි හිතමු කයින් වැරදි කර කර වාසය කරනවා අපි. අපිට දැනගන්න ලැබෙනවා ප්‍රාණඝාතය හොඳ නැති එකක්. අතහරින්න ඕන. හොරකම හොඳ නැති එකක්. අතහරින්න ඕන. සල්ලාලකමේ යෙදීම හොඳ නැති එකක්. අතහරින්න ඕන. එහෙම අතහරින්න දක්ෂ වෙච්ච කෙනාමයි දිනන්නේ. ඒ කාලේ තරුණයෙක් හිටියා සල්ලාලකමට හුරු වෙච්චි. මේ තරුණයා බොහොම ධනවත්. ධනවත් නිසාම මේ තරුණයාට හිතු මනාපෙට සල්ලාලකම් කරන්න පුළුවන් වුණා. දවසක් වෙනත් කාන්තාවක්ව ඇසුරු කරලා
ඒ ස්වාමි පුරුෂයාට හොරින් ඒ කාන්තාවගේ පහස විඳලා මේ පුද්ගලයා හීන් සීරුවේ පාරට බැහැලා එනවා. ඒ පැමිණෙනකොට මේ පුද්ගලයාට පේනවා මේ තරුණයාට වෙනත් මිනිස්සෙක්ව මිනිස්සු අල්ලගෙන නිල් වෙන්න ගහලා ඊළඟට ගහක බැඳලා තදට කිටි කිටියට තවත් ගහනවා පොළු අරගෙන. ඒ ගහන ගමන් ඇතැම් මිනිස්සු මූණටම කාරලා කෙල ගහනවා. අනිත් මිනිස්සුත් බැන බැන යනවා ඕකුන්ට ඔහොම කරලා මදි. එහෙම කීගේ යනවා. එතකොට මේ තරුණයා අර වටේ පිටේ හිටපු මිනිසුන්ගෙන් අහලා දැනගත්තා. ඇයි මේ මොහුව ගහේ බැඳලා මේ විදියට ගහන්නේ කාරලා කෙල ගහන්නේ? එතකොට එතන කේන්ති ගිහිලා හිටපු මිනිස්සෙක් කිව්වා ඇයි මේ පුද්ගලයා කරලා තියෙන්නේ කාරලා කෙල ගහන්න ඕන වැඩන්නේ. අනුන්ගේ ගෑනු පස්සේ ගිහිල්ලා මෙහෙම කිව්වා. මේකුන්ට ඔහොම කරලා මදි කියලා ඒ වචනෙම කිව්වා. එතකොට මේ තරුණයාට තමන්ගේ හිත තමන්ට චෝදනා කරනවා. මාත් එහෙමනේ. මමත් මේ වගේ ගහක බඳින්න වටින එකෙක්නේ. මමත් මේ වගේ කාරලා කෙල ගහන්න වටින එකෙක්නේ. මමත් මේ වැරද්ද කරනවානේ බලන්න දැකපු විදිහ හරි දක්ෂයි. ඒ තරුණයා ඒ මොහොතේම අත්හැරියා. අත්හැරලා ඒ තරුණයාට බුදුරජාණන් වහන්සේ සමීපේ පැවිදි වෙන්න ලැබුණ අවසානයේ රහතන් වහන්සේ නමක් බවට පත් වෙලා නිදහස් වුණා. ඒ නිසා වැරදි අත්හරින්න දක්ෂකමක් තිබිය යුතුයි. වැරදි අත්හරින්න දක්ෂකම තිබීම තුලින් අපට අවස්ථාව ලැබෙනවා අපේ ජීවිතයට පිළිසරණක් එකතු කරගන්න. පින්වතුනි ඒක හොඳට තේරෙනවා. අපේ ජීවිතයට අතහැරීම තුලින්මයි පිළිසරණ ලැබෙන්නේ කියන එක තේරෙනවා මේ දේවදත්තගේ සිදුවීමෙමුත්. දේවදත්ත හරියට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට හිංසා පීඩා කළානේ. බුදුරජාණන් වහන්සේ ඝාතනය කිරීම පිණිස දේවදත්ත නොයෙක් විදිහේ උපාය යෙදුවනේ. දේවදත්ත අර නාලාගිරි හස්තියාට රාපවල බුදුරජාණන් වහන්සේ ඉදිරියට එව්වා. ඊළඟට දුනුවායෝ යෙදෙව්වා. තමන්ගේ අතින්ම ගල් පෙරලන්න උත්සාහ කළා. ඊළඟට මේ භික්ෂූන් බිඳවලා සංඝ බෙහෙදේ ඇති කළා. සෑහෙන අරුබුද ගොඩක් නිර්මාණය කරන්න දේවදත්ත මුල් වුණා. දේවදත්ත මේ හැම දෙයකදීම ආස කළේ තමන්ට තැනක් තමන්ට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා මේවා හම්බ වෙනවනම් හොඳයි කියලා තමයි දේවදත්ත මේ ඔක්කොම කළේ. ලාමක එකක් අල්ලගෙන හිටියා. උතුම් දේ අත්හැරලා. ඉතින් මෙහෙම කාලේ ගත වුණා. ඒ කාලේ ගත වෙනකොට දේවදත්ත ලෙඩ වෙනවා. දේවදත්ත හොඳටම ගිලන් වෙලා ඉද්දී දේවදත්තට මතක් වෙනවා මං වැරදි එක අල්ලගෙන හරි එක අත්හැරලා තියෙන්නේ. මගේ ජීවිතේ දැන් අන්තිම තැනට ඇවිල්ලා මට තව චුට්ටයි තියෙන්නේ. මට ඒ බුදුරජාණන් වහන්සේ සරණ යන්න බැරුව ගියා. මම බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ නැතුව මම බුදු වෙන්න හිතුවා. මට ඒ ධර්මයේ සරණ යන්න බැරුව ගියා. මම ධර්මයේ සරණ යන්නේ නැතුව ඒ ධර්මයේ මුල් කරගෙන මට ප්‍රසිද්ධියක් හදාගන්න හිතුවා. ඒ ධර්මයේ හැසිරෙන පිරිසිදු සංඝයාව මට සරණ යන්න බැරුව ගියා. මං සංගරුවන සරණ යන්නේ නැතුව මං ඒ සංඝයාව බෙහෙද බින්න කරන්න කටයුතු කළා. මට දැන් මේ මොහොතේ තෙරුවන් සරණ හැර වෙන සරණක් නැහැ කියන හිත දේවදත්තට ඇති වුණානේ. අන්තිම මොහොතේ හරි. ඒ ඇති වෙලා තමන්ගේ උපස්ථායක භික්ෂුන්ට කතා කරලා කියනවා අනේ ඇවැත්නි මට බුදුරජාන් වහන්සේව දකින්න ඕන. මාව මගේ බුදුරජාන් වහන්සේ ළඟට එකතු කරගෙන යන්න. දැන් ඔන්න යහනක තියලා දේවදත්තව ඔසවාගෙන යනවා භික්ෂූන් භාග්‍යවත් බුදුරජාන් වහන්සේ ළඟට. ඒ එකතු කරගෙන යනකොට පින්වතුනි මේ ආරංචිය දේවදත්ත ඔන්න බුදුරජාණන් වහන්සේට වන්දනා කරගන්න කැමැත්තෙන් තමන්ගේ උපස්ථායක භික්ෂූන් එක්ක අතරමඟ එනවා කියන ආරංචිය සැවැන්නුවර ජේතවනාරාමයටම ගියා. ඉතින් ජේතවනාරාමේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉද්දී
එක් භික්ෂුන් වහන්සේ නමක් ඇවිල්ලා සිහිපත් කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔන්න දේවදත්ත පිටත් වෙලාලු තමන්ගේ උපස්ථායක භික්ෂූන් එක්ක භාග්‍යතුන් වහන්සේ දකින්න පිණිස. බුදුරජාණන් වහන්සේ වදාලා දේවදත්ත පිටත් වුණාට දේවදත්තට ශාස්ත්‍රඥ වහන්සේව දකින්න අවස්ථාවක් නැහැ. දේවදත්ත ශාස්ත්‍රඥ වහන්සේව දකින්නේ නැහැ කිව්වා. ඒක කියපු විදිහට මුණා පින්වතුනි. සැවැත් නුවර ජේතවනාරාමේ ලං වෙනකොට දේවදත්තගේ මුළු ශරීරෙටම දාහයක් එනවා. උහුලන්න අමාරුයි. පිච්චෙනවා වගේ. එතකොට දේවදත්ත ඇඳී මිදලා මේ අත බලනකොට දේවදත්තට පේනවා හොඳ සීතල වතුර ටිකක් තියෙනවා. දේවදත්ත උපස්ථායක භික්ෂුන්ට කිව්වා ආයුෂ්මතුනි යහන ඔහොම තියන්න. මම පොඩ්ඩක් ඇඟ සීතල කරගත්තා නම් හොඳයි වගේ. අර තියෙන වතුර ඩිංගිත්ත කිව්වා. භික්ෂුන් යහන බිම තිබ්බා. දේවදත්ත යහනෙන් බහින්න කකුල් දෙක පොළවේ තියෙනකොටම පොළව දෙබෑ වුණා. රතු පළසක් ඇවිල්ලා මිනිස්සෙකු වහගන්නවා වගේ අවීචී ගිනි දැල් උඩට ආවා. දේවදත්ත දැවෙනුවෝ කියලා විලාප තියාගෙන මේ මහ පොළොව ඇතුළට ගිලීගෙන යනකොට දේවදත්ත අන්තිම වතාවට කිව්වා කියනවා මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා කිව්වා. දේවදත්තට අන්තිම මොහොතේ පුළුවන් වුණා අර තමන්ගේ හිතේ තිබුණු දරදඬු ගතිය අතහැරලා දාන්න. ඒ බලන්න මේ මොහොතේ අන්තිම වෙලාවේ මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියපේකේ යහපත ඒ ගැන දහම් පොතේ සඳහන් වෙනවා. ඒ කාරණේ හේතු කරගෙන දේවදත්ත අනාගතේ කරගත්ත පාප කර්මවල විපාක කල්පයක් පුරාවටම විඳවලා ඒ ආනන්තරීය පාප කර්මයන්ගේ ඇවෑමෙන් දේවදත්ත උපදිනවා මනුස්ස ලෝකේ. ඒ ඉපදිලා සට්ටිස්සර නමින් පසේ බුදුරජාණන් වහන්සේ නම බවට පත් වෙලා සසරින් නිදහස් වෙනවා. අත්තරන තැනමයි ජය තියෙන්නේ. ඒ නිසා පින්වතුනි කාම වස්තු එකක්වත් අල්ලන් ඉන්න එපා අත්හරින්න. ඊළඟට කෝන්තර එකක්වත් අල්ලන් ඉන්න එපා අත්හරින්න. තමන් ප්‍රිය කරන එක දෙයක්වත් අල්ලගෙන ඉන්න එපා. ඒ දේවල් අත්හරින්න දක්ෂකම ඇති කරගන්න. ඊළඟට තමන්ගේ අඩුපාඩු එකක්වත් ජීවිතේ තියාගන්න එපා. අතහරින්න දක්ෂ වෙන්න. ඒ අතහරින්න දක්ෂකම අපි හදාගත්තොත් අපේ ජීවිතේට යහපතක් වෙනවාමයි. අතහරින්න දක්ෂ වුණේ නැත්තම් ආඩම්බරකම උඩඟුකම ඔළුවේ තියාගෙන හිටියොත් එහෙම එයාට මහා නස්පැත්තිය ජීවිතේට සිද්ධ වෙනවා. එහෙම වුණා වස්සකාරය කියන අමාත්‍යයට. වස්සකාරය කියන අමාත්‍යයා එක අවස්ථාවක මහා කප්පිනක කියන මහතෙරුන් වහන්සේට බොහොම නරක ප්‍රකාශයක් කළා. ඒ මහතෙරුන් වහන්සේ දැකලා ඒ මහතෙරුන් වහන්සේට අවඥාවෙන් කිව්වා. නින්දාවක් කළා වඳුරෙක් වගේ හරියට කියලා. ඒක රහතන් වහන්සේ නමක් උදෙසා කරපු ප්‍රකාශයක්. ඒ ප්‍රකාශ ගැන ආරංචි වුණාම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශයක් කළා මහණෙනි වස්සකාර ඔය ප්‍රකාශයට සමාව ගත්තේ නැත්තම් ඒ කර්මය අත්හැර ගන්න බැරි වුණොත් වස්සකාර මේ රජගහ නුවරම වඳුරෙක් වෙලා උපදිනවා කිව්වා. එතකොට වස්සකාරට මේ ආරංචිය පෙරලා එනවා. ඒ ආපු වෙලාවේ ඔහුට හොදට හදාගන්න තිබ්බනේ ජීවිතේ. හැබැයි ආඩම්බර වුණා. උඩඟු වුණා. දැන් අද වුණත් කයින් වැරදි කරන්න එපා. කයින් වැරදි කළොත් ඔබ දුගතියේ යයි කියලා බණපදින් කියලා දෙනවා. මේ බණපදින් කියලා දෙද්දි ගණන් ගන්න ඇතෙන්. ඔබ වචනයෙන් වැරදි කරන්න එපා. බොරු කේලම් හිස් වචන පරස වචන කතා කරන්න එපා. අයහපත වෙයි කියලා බණපදින් කියලා දෙනකොට ගණන් ගන්නෑ. වස්සකාරටත් උනේ එහෙම එකක්. ගණන් ගන්නේ නැතුව හිටියා. හරි ඒක මම බලා ගන්නම් කියලා. ඒ මදිවාට තව මෙහෙම ඉක්ුත් කළා. මං දැන් වඳුරෙක් වුණාට පස්සේ මට කණ්ඩ බොණ්ඩ දේවල් තියෙන්න එපේ. එහෙනම් අපි අඹ වවමු කියලා. ඔය සම්පූර්ණ රජගහ නුවර සෑහෙන ප්‍රදේශයක අඹ ගස් වැව්වා. වඳුරෙක් වුණාට පස්සේ අඹ කනවා කියලා හිතාගෙන. ඒ වගේ මහා උඩගු ආඩම්බර වැඩ කර කර ජීවත් වෙලා නොමැරෙන මිනිස්සෙක් වගේ හිතාගෙන ජීවත් වෙන්නේ නැත්තේ.
අන්තිමේ වස්සකාර මියදුනා. මියදී ශාස්තෘන් වහන්සේ යම් වචනයක් දේශනා කළාද ඒ වගේම වඳුරා වෙලා උපන්නා. ඒ කාලේ මිනිස්සු ඒ ප්‍රදේශයට ගිහිල්ලා වස්සකාරය කියලා කතා කරාම අර වඳුරා එනවා කියනවා. බලන්න. තමන්ගේ වල තමන්මයි කපා ගත්තේ. ඒ හින්දා පින්වතුනි අත්හරින්න දක්ෂකම කියන එක නම් බොහෝම වටින එකක්. අත්හැරීමේ දක්ෂකම. අත්හැරීමේ දක්ෂකම අපි ඇති කර ගත්තොත් අපේ ජීවිතයට විශාල යහපතක් සලසා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කච්චප ජාතකය දේශනා කරලා ඒ කච්චප ජාතක පුවත මේ අවසන් කරනකොට මේක අහගෙන හිටපු අර තරුණයාගේ හිත සම්පූර්ණයෙන්ම නීවරණ සංසිඳිලා ධර්ම අවබෝධයට සුදුසු ආකාරයෙන් සකස් වුණා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළා. මේ තරුණයා සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කළා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි එදා අර තමන් වාසය කරපු තැන අතහැර ගන්න බැරුව අන්තිමේ උදළු පාරක් කාලා මිය ගියපු ඒ ඉබ්බා කවුද කියලා දන්නවද? මහණෙනි ඒ ඉබ්බා වෙලා සිටියේ අන් කවරෙක්වත් නෙවෙයි අපගේ ආනන්දයෝ. බලන්න පින්වතුනි මහා පුරුෂයන්ට පවා මේ සංසාර ගමනේ උරුම වෙලා තියෙන ශෝක ජනක ඉරණම අන්තිමේ අර උදළු පාර කාලා මියදින්න උනා තමන්ගේ තැන අතහැර ගන්න බැරි වෙලා. සංසාරي භයංකාරයි. මේ මහා පුරුෂයන්ට පවා සසර ගමනේ එහෙම වැරදිලා තියෙනවා නම් අපි සාමාන්‍යයෙන් අපේ ගැන ලොකු අවධානයක් ඇති කරගන්න ඕන. එහෙනම් මට ඕන තරම් වරදින්නට ඉඩක් තිබේ. වරදින්න ඉඩක් තියෙනවා මට. ඒ ගැන හොඳ අදහසක් ඇති කරගන්න ඕන. බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි ඔය සිදුවීම දැක්ක කුඹල් කරු වෙලා සිටියේ මහ බෝධිසත්වයෝ වන මමයි කියලා මේ උතුම් ජාතක පුවත මේ ජාතක කතාවේ නම කච්චප ජාතකය. කච්චප කියලා කියන්නේ ඉබ්බාට කියන නමක්. තමන් ජීවත් වූ තැන අත්හරින්න බැරුව මෙරුම් කෑ ඉබ්බාගේ කතාව තමයි යෙපියේ ඇහුවේ. ඉතින් ඒ ලස්සන ජාතක පුවත ශ්‍රවණය කරපු අපි හැමදෙනාට අතහරින එකේ වටිනාකම හොඳට හිතේ තැන්පත් කරගෙන බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයාට නිතර හිතන්න කියපු කාරණාවක්නේ මේ හැමදේම අත්හැරලා දාලා යන්න වෙනවා කියන එක. සබ්බම් පහය ගමනියන් හැමදේම අත්හැරලා දාලා යන්න වෙනවා කියන එක නිතර හිතන්න කියප එක. ඒ කාරණේ හොඳට හිතේ දරාගෙන අපිට අපේ ජීවිතවල මේ කාම වස්තුන් අත්හැර ගන්න පුළුවන් හිතක් ඇති කර ගන්න ලැබේවා. ප්‍රිය කරන දේවල් ගැන ඇල්ම අත්හැර ගන්න පුළුවන් හිතක් ඇති කර ගන්න ලැබේවා. අපේ ළඟ තියෙනවා නම් සිතකයි වචනේ යම් අඩුපාඩු දොස් ඒවාද පහසුවෙන් අත්හරින්න පුළුවන් හිතක් ඇති කර ගන්න ලැබේවා. මේ ජීවිතේ ගත කරනකොට යම් යම් දේවල් සිද්ධ වෙනවාද එක එක පුද්ගලියෝ මුල් කරගෙන ඒ හැම දෙයක්ම අත්හරින්න පුළුවන් හිතක් අපි හැම දිනාට ඇති කර ගන්න ලැබේවා. ඒ අත්හැරීම තුලින් මේ සම්බුද්ධ ශාසනය තුල පිළිසරණක් ලබා ගන්නට අපට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කර ගන්නට යෙදුනා වූ උදාරතර පුණ්‍ය ධර්මයේ මීට වර්ෂයකට ඉහතදී මිය පරලෝ යන්ට යෙදුණු හංවැල්ල බොරළුගොඩ මාවල්ගම ප්‍රදේශයේ පදිංචිව සිට වයස අවුරුදු 62ක් ආයු වළඳා හදිසියේ ඇති වූ දරුණු පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් මිය පරලෝ ගියපු පින්වත් එච්.පී. ශ්‍රියා රංජනී මෑණියන් හට සියලු පින් අනුමෝදන්ව ඒ මෑණියන්ගේ පරලොව ජීවිතේ සැපින් සැපයටම පත්වෙත්වා ඉක්මන් භවයකදීම සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී හිතකාමී දෙවිවරුන් ප්‍රධාන අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ලෝකපාලක සියලු දෙවිවරු පින් අනුමෝදන්ව දෙවියෝ පිණින් සැපවත් වෙත්වා. දෙවියන්ගේ නිරන්තර ආරක්ෂා අප හැම දිනාට දෙවියෝ සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. රැස් කර ගන්නට යෙදුණු උදාරතර පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර
පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන්ව ගුරුදේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා ගෞතම සාසනය තුල උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. රැස් කර ගන්නට යෙදුණු මේ උදාරතර පුණ්‍ය ධර්මයන් අද දවසේ ධර්ම දානමේ පින සිද්ධ කරන මේ පින්වතුන්ලා ප්‍රධාන අරමුණ ලෙස බලාපොරොත්තු වෙන පරිදි වයස අවුරුදු 62ක් ආයු වළඳා 2021 ජනවාරි මාසේ 11 වන දින මීට වර්ෂයකට ඉහතදී මිය පරලෝකීය පින්වත් HP ශ්‍රියා රංජනී මෑණියන් හටත් තමන්ගේ නමින් මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ සියලුම පින් අනුමෝදන් වෙලා ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපයටම පත්වෙත්වා ඉක්මන් භවයකදීම සංසාර දුකින් අත මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අද දවසේ ධර්ම දානය සිදු කරන ඒ මිය පරලෝකීය පින්වත් HP ශ්‍රියා රංජනී මෑණියන්ගේ ස්වාමි පුරුෂයාටත් ඒ දූ දරු සෑම සියලු දෙනාටත් මේ සියලුම පින් එකලෙසම අනුමෝදන් වෙත්වා. ඒ පවුලේ සියලු දෙනාට පින් අනුමෝදන්ව සියලු දෙනාගේ ජීවිතවල රැකී ආරක්ෂා දූ දරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු මේ ආදී සෑම සියලු දේ සාර්ථක කරගන්නට ලැබේවා. ජීවිතේට නොඑක ආකාරයෙන් කරදර බාධා වේ නම් ඒ පෙනෙන නොපෙනෙන සියලුම බාධාව දුරින්ම දුරු වෙත්වා. ධර්ම දානය සිදු කළා වූ සුපින්වතුන්ලාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් හැම දෙනාටත් ශ්‍රද්ධා රූප වාහිනියේ සහ ලක්විරු ගුවන් විදුලියේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ඒ වගේම සුපින්වත් ඔබටත් මේ ගෞතම බුද්ධ ශාසනය තුල කලන මිතුරු ඇසුරේ පින් කරගෙන ගුණ ධර්ම දියුණු කරගෙන ධර්මාවබෝධ කරන්නට වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.